කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම යහපතම සැලසේවා. සදහවතුනි, අදත් සුපුරුදු පරිද්දෙන් අපට කතංසු ලබතේ පඤ්ඤං සජීව වැඩසටහන ඔබේ ප්‍රඥාව දියුණු කරලීමේ අභිලාෂයෙන් ආරම්භ කරන්නට අවසර දෙන්න. සදහවතුනි, මේ සජීව වැඩසටහනට පමණක් නොවේ, සූවිසි පැය මුළුල්ලේම මහා පරමාදර්ශී බෞද්ධ සලකුණ නම් වූ මේ ජාතියේ බෞද්ධ නාලිකාව මෙහෙයවන, ඒ සඳහා නායකත්වය සපයන වත්මන් කොළඹ ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධූරන්දර, එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් අපි පාදාභි වන්දනයෙන් යුක්තව මේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. වියලි කතරට මහා වරුසාවක් ඇදහැලෙන්නේ යම්සේද, එනයින් ඔබේ දිවිමග සදහම් වරුසාවෙන් නිවා සනහාලන්නටයි මේ වෑයම. ඒ අනුව අද අප සාකච්ඡා කරන්නේ සූත්‍ර පිටකයේන තවත් සුවිශේෂී සූත්‍ර දේශනාවක්. ඒ ඔබේ ජීවිතය වෙනස් කරන සූත්‍රයක් බවට සමහර වෙලාවට පත්වෙන්නටත් පුළුවන්කම තිබෙනවා. මෙහි අන්තර්ගතය විමසූ කල. එනිසා ඒ පිළිබඳව කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අද අප සාකච්ඡාවට බඳුන් කරන්නේ සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තේ පරිනිබ්බාන වග්ගයේ පරිනිබ්බාන සූත්‍රය. සදහවතුනි, එසේනම් වැඩි කල් වේලා නොගෙන මේ උතුම් සූත්‍ර දේශනාව පිළිබඳව සූත්‍ර පිටකයේහි සඳහන් වෙන්නේ කොයි විදිහටද කියලා අපි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් ඊටාම කරුණාවෙන් යුක්තව විමසා දැනගන්නට කැමැතියි. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, බෞද්ධයන් හැටියට සංවේගයට පත්වෙන ප්‍රධානම කාරණය තමයි තුන්ලෝ තලය මෙත් කරුණා දීන් තෙමාවදාල අංගීරස භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලු බුදු කිස නිමවා වැඩම කරන්නට යෙදුණු පිරිනිවීම. ඒ නිසා ධර්ම සංවේගයේ උච්චතම අවස්ථාවටම පැමිණෙන අවස්ථාවක් තමයි එතකොට සහන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වෙන අවස්ථාව. ඒ අවස්ථාව පිළිබඳව දැන් දීඝනිකායේ ඉතා දීර්ඝ වශයෙන් පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් දීර්ඝ සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකාය ගත්තාම ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගත ප්‍රධාන කරුණු රාශියක් ඒක රාශි කරලා සංක්ෂිප්තව සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ බ්‍රහ්ම සංයුක්තේ නිසා සක්‍ර දේවේන්ද්‍රයා මේ අවස්ථාවට සම්බන්ධ වෙන නිසා බ්‍රහ්ම සංයුක්තයට මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ පරිනිබ්බාන සූත්‍රයේ සැකවින් මේ සංයුත්ත නිකාය තුල සඳහන් වෙන්නේ කියලා. මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් සමයෙහි කුසිනාරා නුවර උපවත්තන නම් වූ මල්ල රජදරුවන්ගේ සල් උයනෙහි සල් රුක් යුවල අතරෙහි වැඩවසන සේක. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් නැමතු සේක. මහණෙනි, දැන් වනාහි තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුළුය. අප්‍රමාදයෙන් සම්පාදනය කරව.
මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි. දැන් එතකොට අවසාන බුද්ධ වචනේ තමයි මේ සඳහන් වෙන්නේ. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වූ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. එතකොට මේ අවසාන වාක්‍ය සඳහන් වෙන්නේ එතකොට පරිනිබ්බාන සූත්‍රයේ. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ ප්‍රථම ධානයේට සමවංශයක ප්‍රථම ධානයෙන් නැගිට ဒုတိ ය ධානයට සමවංශයක ဒုတိ ය ධානයෙන් නැගිට තෘතිය ධානයට සමවංශයක තෘතිය ධානයෙන් නැගිට චතුර්ථ ධානයට සමවංශයක. එතකොට පිළිවෙලින් ප්‍රථම ධානයේ ඉඳලා චතුර්ථ ධානය දක්වා මේ රූපාවචර ධාන උපදවා ගන්න. ඒ කියන්නේ සමවැදෙනවා. ඊළඟට චතුර්ථ ධානයෙන් නැගිට ආකාසානංචායතනෙන් සමවංශයක ආකාසානංචායතනෙන් නැගිට විඥානංචායතනයට සමවංශයක විඥානංචායතනෙන් නැගිට ආකින්චඤ්ඤායතනයට සමවංශයක ආකින්චඤ්ඤායතනෙන් නැගිට නේව සංඥා නාසඤ්ඤායතනයට සමවංශයක නේව සංඥා නාසඤ්ඤායතනයන්ගෙන් නැගිට සංඥා වේදිත නිරෝධයට සමවංශයක. එතකොට අරූප ධාන හතරට සමවැදිලා එහෙමයි. ඊළඟට නැවත සංඥා වේදිත නිරෝධයට සමවදිනවා. එතකොට නිරෝධ සමාපත්තිය කියලා සඳහන් වෙනවා. ඊළඟට සංඥා වේදිත නිරෝධය කියලා තවත් ඒ විදිහට ධ්‍යාන සමාපත්තියක් තියෙනවා. ඒ ධ්‍යාන සමාපත්තියට තමයි භාග්‍යතුන් වහන්සේ අවසාන වශයෙන් සමවදින්නේ. එහෙමයි. ඊළඟට සංඥා වේදිත නිරෝධී නැගිට නේව සංඥා නාසඤ්ඤායතනයට සමවංශයක නේව සංඥා නාසඤ්ඤායතනෙන් නැගිට ආකින්චඤ්ඤායතනයට සමවංශයක ආකින්චඤ්ඤායතනෙන් නැගිට විඥානංචායතනෙට සමවංශයක විඥානංචායතනෙන් නැගිට ආකාසානංචායතනෙට සමවංශයක ආකාසානංචායතනෙන් නැගිට චතුර්ථ ධානයට සමවංශයක චතුර්ථ ධානයෙන් නැගිට තෘතිය ධානයට සමවංශයක තෘතිය ධානයෙන් නැගිට ဒုတိ ය ධානයට සමවංශයක ဒုတိ ය ධානයෙන් නැගිට ප්‍රථම ධානයට සමවංශයක. එතකොට නැවත අනුපිළිවෙලට ආපහු අවරෝහණ විදිහට ආපස්සට මේ විදිහට මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත් මේ ධ්‍යාන සමාපatti වලට සමවදිනවා. රූප ධ්‍යාන 4ට අරූප ධ්‍යාන 4ට සමවැදිලා ඊළඟට සංඥා වේදිත නිරෝධයට සමවැදිලා. එහෙනම් සංඥා වේදිත නිරෝධයේ ඉඳලා නැවත අරූපාවචර ඒ විදිහට ධ්‍යාන 4 ඊළඟට රූපාවචර ධ්‍යාන 4ට සම්බන්ධිලා ප්‍රථම ධ්‍යානයට සමවදිනවා. ඊළඟට ප්‍රථම ධ්‍යානයෙන් නැගිට ဒုတိ ය ධ්‍යානයට සමවංශයක ဒုတိ ය ධ්‍යානයෙන් නැගිට තෘතිය ධ්‍යානයට සමවංශයක තෘතිය ධ්‍යානයෙන් නැගිට චතුර්ථ ධ්‍යානයට සමවංශයක චතුර්ථ ධ්‍යානයෙන් නැගිට ධානයෙන් නැගිටීම සමගම භාගතුන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. එතකොට චතුර්ථ ධානයෙන් නැගිටීම සමගම තමයි
භාගතුන් වහන්සේගේ පිරිණිවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ පිරිණිවීම අපි දන්නවා ඉස්සෙල්ලාම ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙලා නේද? ඊළඟට ස්කන්ධ පරිනිර්වාණය තමයි මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිරිණිවි කල්හි පිරිණිවන සමගම සහම්පති බ්‍රහ්මතෙමේ මේ ගාථාව කීතුර බ්‍රහ්ම සංයුත්තට එන්නේ මේ සහම්පති බ්‍රහ්මයා මේක සම්බන්ධ වෙන නිසා. එහෙමයි. ඒත් ඉස්සෙල්ලාම සහම්පති බ්‍රහ්ම රාජයා තමයි සහන් ඒ වෙලාවේ ගාථාවක් මේ විදිහට සංජායනා කරන්නේ. ඒ ගාථාව තමයි ලෝකයෙහි අප්‍රතිපුද්ගල වූ තථාගත වූ බලයට පැමිණියා වූ සියලු ධර්මයන් අවබෝධ කළා වූ මෙබඳු වූ ශ්‍රාසුන් වහන්සේ පවා යම්සේ පිරිනිවීසේක්ද එසෙයි ලෝකෙහි සියලු සත්වයෝ සිරුර බැහැර දමන්නාහුය. මේ ගාථාව තමයි සහම්පති බ්‍රහ්ම රාජ්‍ය අවසාන වශයෙන් දේශනා කළේ. මේ වෙලාවේ මතක් කළේ. එහෙමයි. ලෝකෙහි අප්‍රතිපුද්ගල වූ තථාගත වූ බලයට පැමිණියා වූ ඒ කියන්නේ ලෝකේ පහළ වන සියලුම දෙනාට නොදෙවෙනි පුද්ගලයා බවට පත් වෙනවා. සමාන කරන්නට බැරි නේද? සමාන වූ නොදෙවෙනි පුද්ගලයා ඒ විදිහට බවට එහෙම නැත්නම් ලෝකේ පහළ වන උතුමන් වහන්සේලා අතරින් උත්තරීතරම තැනට පහළ වන උතුමන් වහන්සේ හැටියට ලෝතර බුදුරජාණන් වහන්සේත් පිරිනිවීමටපත් වුණා. ඒ වගේම ලෝකයේ සියලුම සත්වයෝ ලෝක උඩා සෑම සත්වයක්ම මරණයටපත් වෙනවා. මිනිස්යන්, දෙවියන්, මරුන්, බඹුන්, යාගේ යක්ෂයන්, නාගයන් නේද? ප්‍රේතයන්, අසුරයන්, ඊළඟට අපා නිර්සත්තු, උඩින් බවාග්‍රේ ඉඳලා යටින් අවීචිය දක්වා සියලුම සක්වලවල් වල වාසී සියලුම සත්ව සමූහයා මරණයට පත් වෙනවායි කියලා සහම්පති බ්‍රහ්ම රාජයා මේ වෙලාවේ ගාථාවකින් ප්‍රකාශ කරනවා. සංවේගයේ ධර්ම සංවේගයේ ප්‍රකාශ කරනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවී කල්හි පිරිනිවෙන සමගම සක්දෙව් රජ මේ ගාථාව කියනවා. එන සක්‍ර දේවේන්ද්‍රයාත් ගාථාවක් කියනවා. එහෙමයි. සක්‍ර දේවේන්ද්‍රයා කියනවා අපේට ඊටාම ප්‍රකට ගාථාවක්. ප්‍රකට ගාථාව තමයි අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූප සමෝසුකෝ කියන ගාථාව. ඒ ගාථාව කියන්නේ එතකොට සහන් සක්‍ර දේවේන්ද්‍රයා. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේම කලින් දේශනා කරපු ගාථාව. එහෙමයි. නේද? ඒ විදිහට ධර්ම සංවේගය උපදවනු පිණිස මේ විදිහට සජ්ජායනා කරනවා. සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයි. අනිච්චාවත සංඛාරා. ඊළඟට උත්පාද වය ධම්මිනෝ ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. කියන්නේ ඉපදුණු හැම දෙයක්ම නැසීමටපත් වෙනවා. හටගත් දේවල් හැම දෙයක්ම නැති වෙලා යනවා. ඉපද නිරුද්ධ වෙත් uppajjitva niruddhanti. ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. ඊළඟට තේසං වූප සමෝසුකෝ. ඉතින් සඳහන් වෙන්නේ ඔවුන්ගේ සංසිඳීම තමයි සුවය හැටියට සලකන්නේ. ඒ ඉපදිලා නිරුද්ධ වෙලා යනකොට ඇතිවන ඒ විදිහට සංසිඳීම තමයි පරම සෝයෝ නිර්වාණ සෝය කියලා හඳුන්වන්නේ. එතකොට ඊට මෙහා නිවනට මෙහා යම් කිසි විදියකින්
මාර්ගඵල තියෙනවා නම් ඒ මාර්ගඵල දක්වාමත් නේද සෝවාන් ආදී මාර්ගඵල දක්වාමත් සිද්ධ වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ ඉපදීම පැවතීම නැතිවීම කියලා කියන අවස්ථා තුනේදීම මේ කෙලෙස් ධර්මයන් සංසිඳන අවස්ථාව කෙලෙස් ධර්මයන්ගේ උපසමනය සිද්ධ වෙන අවස්ථාව තමයි සනසීම කියලා කියන්නේ. ඊටත් මෙහා తాවකාලික සැපයක් තියෙනවා නම් සදාකාලික සැපේ නොවන తాවකාලික සැපයක් තියෙනවා නම් මේ ලෝකේ ලෞකික වශයෙන් නේද? ඒ ලෞකික වශයෙන් යම් කිසි සතුටක් සන්තෝෂයක් කෙනෙක් විඳිනවා නම් ඒ තුල තියෙන්නේත් ඒ විදිහට අර කියන විදිහෙම සංස්කාර ධර්මයන්ගේ නැසීම වෙනසීම පිළිබඳව ඒ නැතිවීමෙන් ඇති කරගන්නා වූ ඒ විදිහට తాවකාලික සුවයක්. එහෙමයි. ඉතින් ඒ తాවකාලික සුවයක් යම් කිසි දැනක තියෙනවද? එතන තියෙන්නේ වෙනස් වීමක් කියලා කියන එක තමයි මෙතෙන්දී දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙමයි. ඉතින් ওই විදිහට අදහස් දක්වන්නේ එහෙම නැත්නම් ධර්ම සංවේගය සජ්ජායනා කරන්නේ සක්‍ර දේවේන්ද්‍රයා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී කල්හි පිරිනිවන සමගම ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මේ ගාථාව කීහ. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ තමයි ගාථා සජ්ජායනා කරන්නේ. සියලු ආකාර උතුම් කරුණු වලින් සමන්විත වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවී කල්හි එකෙනෙහි බිහිසුණු සිදුවීමක් විය. එකෙනෙහි ලොඹු දැහ ගැනීමක් සිද්ධ වුණා. දැන් අර පොළොව කම්පා වෙනවනේ සහන්. ඉතින් මේ ධර්ම සංවේගය එහෙම නැත්නම් මේ සංවේගයේ උච්චතම අවස්ථාවට පැමිණි ළඟින්ම වැඩ සිටිය මේ ස්වාමින් වහන්සේ නිසා සෝවාන් ඵලයටපත් වෙලා හිටපු මේ ආනන්ද හාමුදුරුවන්ට ඇතිවෙච්ච සංවේගය තමයි මේ ප්‍රකාශ කළේ. ඒ කියන්නේ සියලු ආකාරයේ උතුම් කරුණු වලින් සමන්විත වූ දැන් සියලුම ධර්මය ඒ කියන්නේ 84000ක් වූ ධර්මස්කන්ධය තුල පවතින බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටික. එහෙම නේද? බුදුරජාණන් වහන්සේ තුල යම් කිසි ගුණයක් තිබුණා නම් ආනන්ද හාමුදුරුවෝනේ දරාගත්තේ. එහෙම. ආනන්ද හාමුදුරුවෝ තමයි දරාගත්තේ. ආනන්ද හාමුදුරුවන්ට තමයි වේගයෙන් මේ මෙනෙහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අර ස්මෘති ශක්තිය තිබුණ නිසා. එහෙමයි. නේද? එතකොට වේගයෙන් සිහි වෙන නිසා ඒ වේගයෙන් කම්පාව දැනෙන්නේ ආනන්ද හාමුදුරන්ට. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ අර දෙන්නාගේම අදහසටත් වඩා වෙනස් අදහසක් මේ වෙලාවේ ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේගේ සියලුම උතුම් කරුණු වලින් සමන්විත භාග්‍යතුන් වහන්සේ දැන් මේ පිරිනිවීමටපත් වුණා. එහෙම. කියන අර බුදු ගුණ ටික කොහොම මෙනෙහි වෙනවා. මෙනෙහි වෙලා තමයි මේ ලෝකයට මේ විදියට සැනසීම සදාකාලික සැනසීම ලෝකයට බෙදා හදා දෙන්නට ලෝකයේ පහළ වන උතුමන් වහන්සේලා අතරින් උත්තරීතරත්වයට පත් වෙන ලෝතර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වුණා. ඒ නිසා දෙවියන්ගේ මිනිස්යන්ගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්නා හැම කෙනාගේම සිත් කම්පාවටපත් වුණා. එහෙමයි. නේද? සිත් කම්පාවටපත් වුණා. සවිඥානික වශයෙන්. එහෙමයි. ඒ වගේම අවිඥානික වශයෙන් මේ ලෝක ධාතුව නේද? ලෝක ධාතුව කම්පාවටපත් වුණා. එහෙමයි. දසදහසක් ලෝධා කම්පාවත ප්‍රකම්පිත බවට පත් වුණා. ඒ වගේම මේ අදහස ප්‍රකාශ කළාට පස්සේ සංවේගී ප්‍රකාශ කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී කල්හි පිරිනිවන සමගම ආයුෂ්මත්
අනුරුද්ධ තෙරණුවෝ මේ ගාථාව කීහ. එතකොට එතන වැඩ හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ. එහෙමයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි ඒ පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන ආකාරයට සහන් දැන් ඒ වෙලාවේ අර චිතකයේ ගිනි දැල්ුණේ නැහෙනි. එහෙමයි. භාගතුන් වහන්සේගේ දේහේ දැවුනේ නැහෙනි. එහෙමයි. චිතකයේ දැවුනේ නැති වෙලාවේ එයි මේ දැවෙන්නේ නැත්තේ කියලා බලනකොට නේද? හැමදෙනා විමසනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි මතක් කළේ දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකම් මේ දේහේ දැවෙන්නේ නැහැ කියලා. චිතකයට ගිනි දැල්වන්න පුළුවන් කමක් නැහැ කියලා. අනේ විදිහට ඒ ඉර්ධිමතුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයටපත් වුණු මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි මේ අවසාන වශයෙන් අදහස් සංවේගය ප්‍රකාශ කරන්නේ. මොකද්ද සංවේගය ප්‍රකාශ කරන්නේ කොහොමද? සමාහිත සිත් ඇති තාදී ගුණවත් බුදුරජාණන් වහන්සේගේ ආස්වාස ප්‍රස්වාසය නොවේය. දැන් භාග්‍යතුන් වහන්සේගේ ආස්වාස ප්‍රස්වාසයයි මේ අතර වුණේ. එහෙමයි. ආස්වාස ප්‍රස්වාසයෙන් අතර වුණා. ඊළඟට අනේජ වූ ඒ කියන්නේ තෘෂ්ණා රහිත වූ පසස් ඇති භාග්‍යතුන් වහන්සේ නිවන ආරම්භ පිරිනිවි සේක. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල්ලාම ක්ලේශ පරිනිර්වාණය සිද්ධ කරපු භාග්‍යතුන් වහන්සේ දැන් මෙන්න ස්කන්ධ පරිනිර්වාණයටපත් වුණා. ස්කන්ධ පරිනිර්වාණයටපත් වුණා කියලා මතක් කළා. ඊළඟ තවත් ගාතාවක් අනුරුද්ධ මහරහතන් වහන්සේ සජ්ජායනා කරනවා. නොහැකුළුණු සිතින් වේදනාව ඉවසූසේක. භාග්‍යතුන් වහන්සේ හැකිලිච්ච සිතින් නෙවෙයි වේදනාව ඉවසුවේ. නොහැකිළුණු සිතින් සමයි වේදනාව ඉවසුවේ. නොහැකුළු සිතින් වේදනා ඉවසීම සඳහා තමයි අර ධ්‍යාන වලට සමවදින්නේ. එහෙමයි. රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන වලට සමවදින්නේ. ඒ යම් කිසි ආකාරයකින් මේ සිත හැකිලිලා තිනෝ නම් අපි හිතන්නේ සාමාන්‍යයෙන් මේ ශාරීරික කූඩුව තුළ මේ හදවත තුළ විතරක් තමයි මේ හිත තියෙන්නේ කියලා. ඇත්තටම අඩපතක් පමණ ලේ ධාතුව තුළ තමයි මේ විදිහට චිත්තසංතානයම නැමැති ශක්තිය තියෙන්නේ. නමුත් ඒ විදිහට ඒ ශක්තිය නිකුත් කරන්න පුළුවන්. ඒ ශක්තිය විහිදුවන්න පුළුවන්. රූපාවචර අරූපාවචර ලෝක දක්වාම. එහෙමයි. එතකොට සියලුම සංස්කාර ධර්මයන් ඒ විදිහට සංස්කාර ධර්මයන්ගේ නැසීම පිළිබඳ අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලා එහෙම නැත්නම් සියලුම කර්මයන් නැති කරන කම්මක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්දිනේ නේද? සියලුම කර්මයන් නිරුද්ධ කරන උතුමන් වහන්සේලා මේ හදවතේ කර්මය විතරක් නෙවෙයි නැති කරන්නේ. රූපාවචර අරූපාවචර ලෝකවල උත්පත්ති ලබන්න පුළුවන්කම ලැබෙන කර්මය තමයි මේ නැති කරලා තියෙන්නේ. එහෙමයි. නේද? ඒ නිසා ඒ නිසා තමයි මේ වේදනාව නොහැකුළුණු සිතින් යුක්තව ඉවසාම දාරන්නේ. එහෙමයි. සිත පිළිබඳ මිදීම සිත පිළිබඳ මිදීම පහන නිවීම මෙන් විය. හරියට මේ සිතේ මිදීම පහන නිවුණා වගේ උපමාවක් හැටියට දේශනා කළා. පහනක් නිවුණා වගේ කියලා. ඉතින් මේ විදිහට බලනකොට ඉස්සෙල්ලාම සහම්පති බ්‍රහ්ම රාජයා
ඊළඟ සක්‍රදේවේන්ද්‍රයා, ඊළඟ ආනන්ද ස්වාමීන් වහන්සේ නේද? ඊළඟ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ විදිහට පිළිවෙලින් මේ ධර්ම සංවේගයේ ප්‍රකාශ කරපු අවස්ථා ටික තමයි සහන් පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන ආකාරයට මේ ගාථා ටික මේ සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ පරිනිබ්බාන වාගේ පරිනිබ්බාන සූත්‍රයේ මේ ආකාරයෙන් සඳහන් වේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මහා දහම් භාණ්ඩාගාරයක් අප වෙත දායාද කළ ඒ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය මෙලොව පහළ වුණු තුන්ලෝ තලයටම අග්‍ර වුණු තිලොවට තිලක වුණු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ පරිනිර්වාණය සිද්ධ වුණු අවස්ථාවේදී ධර්ම සංවේගය කොයි විදිහටද ප්‍රකාශ වුණේ කියන කාරණාව තමයි සූත්‍ර පෙළට අදාළව නායක ස්වාමින් වහන්සේ පැහැදිලි කිරීම සිද්ධ කළේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේම දීඝනිකායේ සඳහන් වන කොටස ඊටාම සංවේගයේ දනවන බෞද්ධයන් වන අපට මහා ආදරයක් ගෞරවයක් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පිළිබඳව ජනිත වන සූත්‍ර දේශනාවක් තමයි මේ උතුම් සූත්‍ර දේශනාව. ඉතින් ඒ පිළිබඳව වැඩි වශයෙන් සඳහන් වෙනවා අටුවා දේශනාව තුලත්. අපි කැමති මේ අද අප සාකච්ඡා කරන සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ පරිනිබ්බාන වර්ගයේ පරිනිබ්බාන සූත්‍රයට අදාළ අටුවා දේශනාව පිළිබඳවත් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට. අවසහන මතක් කළා වගේ බුද්ධ චරිතයේ සඳහන් වන සම්පූර්ණ චරිත කතාව වගේම චරිත කතාවන් අතරින් භාග්‍යතුන් වහන්සේගේ ඒ පිරිනිවීමට වැඩම කරන අවස්ථාව සෑම බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුතුමයි. නේද? එහෙම නැත්නම් අර බුදුරජාණන් දේශනා කළේ ඒ විදිහට ස්ථාන 4ක් වන්දනා කරගන්න කියලා. එහෙමයි. නේද? ස්ථාන 4ක් වන්දනා කරගන්න කියලා. ඉතින් පින්වම් පෑව අදාළ ස්ථානයත් වන්දනා කරගන්න අවශ්‍යනේ. ඉතින් ඒ වගේම තමයි ඒ අවස්ථාව දැනගෙන ඕනේ මේ පරිනිර්වාණ සූත්‍රයේ ශ්‍රවණය කරලා ඕනේ. එහෙමයි. ඒ පින්වම් මංචකේ වන්දනා කරගන්න. එහෙමයි. නේද? ඉතින් ඒකට තමයි ලොකු ශ්‍රද්ධාවක් ඒ වගේම ධර්ම සංවේගයක් පොදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම දැන් මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වන මේ පාලි වචනවල අදහසුත් පුටා දක්වමින් අටුවාවේ සඳහන් වෙනවා විස්තරයක් මේ පරිනිබ්බාන සූත්‍රයට අදාළව. අපි බලමු කොහොමද සඳහන් වෙන්නේ කියලා. උපවත්තනේ මල්ලානං සාලවනේ යම්සේ කොළොම් නදී තෙර සිට රාජ මාතු විහාර දොරටුවෙන් තූපාරාමයට යා යුතු වේ. එසේම හිරඤ්ඤවතිකා නම් ගඟේ එහා එවුරේ සිට සාලවන උයනට අනුරාධපුරයට තූපාරාමය යම්සේද. ඒ විදිහට මේ සඳහන් වෙන්නේ. උපමාවක් විදිහට ගන්න. අනුරාධපුරයට ස්තූපාරාමය යම්සේද එසේම එය සාලවනය කුසිනාරාවට වේ. යම්සේ තූපාරාමේ සිට දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙන මාර්ගය නැගෙනහිර දෙසට ගොස් උතුරු පැත්තෙන් නවතීද එසේම උයනින් සල්ගස් පෙළ නැගෙනහිර දෙසට ගොස් උතුරෙන් නවතී. එහින් එය උපවත්තන නම් වේ. එතකොට උපවත්තන කියන වචනේ තේරුම ඒකයි. එහෙමයි. මල්ලයන්ගේ උපවත්තන නම් වූ ඒ සල් වනයෙහි අන්තරේන යමක ශාලායන් මුල කඳ අතුකොළ ආදීන් උනුන් එකට ගෙති වැළඳගෙන සිටි සල් ගස් අතර
තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. ඒතර සල් ගස් වල තියෙන ස්වභාවයත් තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. එහෙමයි. ඒතර සම්පූර්ණයෙන්ම රතුපතර හොඳට විහිදිලා නේද? එහෙමයි. විහිදිලා මල් හොඳට පිපිලා තමයි මේ තිබුණේ. එහෙමයි. ඊළඟට දැන් යමක ශාලායන් කියලා කියන්නේ එතකොට ගසල් ගස් දෙකක් අතර කියලා කියන එකයි. එහෙමයි. සල් දෙකක් ගස් දෙකක් අතර. ඒතර අපි යමක පාතේ යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ අර එක ගත්තොත් එක සිදුරකින් එහෙමයි. අපි ගත්තොත් එහෙම දැන් සිදුරු දෙකක් ගත්තොත් නාස්පුඩු දෙක විතරක් ගත්තොත් එහෙම ඒක යුගලයක් බවට පත් වෙනවා. එහෙමයි. නේද? ඒ අතරින් එතකොට ගිනි දැල්ලු සහ ඊළඟ ජලය නිකුත් වෙන නිසා එතන යමක වෙනවා. ඒ වගේම තමයි යමක කියලා කියන්නේ යමක ශාලායන් කියලා කියන්නේ ගස් දෙකක් අතර කියලා කියන එක. ඊළඟට අප්මාදේන සම්පාදේත සිහියෙන් නොතරව කල යුතු කටයුතු සම්පාදනය කරව. එතකොට සිහියෙන් යුතුව කරන්නට ඕනේ දේවල් සම්පාදනය කරගන්න ඕනේ. මෙසේ භාග්‍යතුන් වහන්සේ යම්සේ මරණ මංචකයේහි සිටිමින් මහා ධනවත් ගෙහිමියෙක් පුතුනට වත්කම් හෙළි කලන්නේද එසේම පිරිනිවන් මංචකයෙහි සිටිමින් 45 වසක් දෙන ලද අවුරුදු 45ක් තිස්සේ දෙන ලද අවවාද සියල්ල එකම අප්‍රමාද පදයෙහිම රඳවා වදාළසේක. එතකොට අවුරුදු 45ක් තිස්සේ දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය 84000ක් වූ ශ්‍රී සද්ධර්මයම එක පදයකින් දෙනවා. මොකක්ද ඒක පදේ? අප්‍රමාදය. අප්‍රමාදය කියලා කියන්නේ සිහියට කියන නමක් කියලා කියනවා. එහෙමයි. එතකොට මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ සිහියමයි. සිහිය නැත්තම් බුද්ධ ශාසනය නෑ. එහෙමයි. නේද? එහෙමයි. તો සිහිය නැති නිසානේ ඒ විදිහට කෙලෙස් උපදින්නේ. එහෙමයි. ඒ නිසා මේ අප්‍රමාදය කියන වචනයට සම්පූර්ණයෙන්ම එකතු කරලා සම්පූර්ණයෙන්ම අප්‍රමාදය කියන වචනයට එකතු කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එක වචනයකින් දේශනා කළා. අයං තථාගතස්ස පච්චිමා වාචා මේ වූ කලී සංගීතකරුවන්ගේ වචනයයි. එතකොට මේ අටුවා සංගීතකාරක ස්වාමීන් වහන්සේලාගේ වචනයක් තමයි මේතන සඳහන් වෙන්නේ. මෙතෙන් පටන් යම් පිරිනිවන් පිළිවෙතක් කොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑසේක්ද එය දක්වනු පිණිස අතකෝ භගවා පඨමඥානං ආදී පවසන ලදී. එහිදී භාග්‍යතුන් වහන්සේ සංඥා වේදති නිරෝධයට සමවැදි කල්හි ආස්වාස ප්‍රස්වාසයන්ගේ නොපැවැත්ම දැක බුදුන් වහන්සේ පිරිනිවන් පෑහ යන සංඥාවෙන් දෙවි මිනිස්සු එක පැහැර හඬ නැගූහ. අනද තෙරුණුවෝද අනුරුද්ධයිනි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවීසේක්දැයි තෙරුන් විචාලහ. තෙරහු එවත් ආනන්දයිනි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවියේ නැත. එහෙත් සංඥා වේදේති නිරෝධයට සමවැදුණු සේකයි කීහ. එතකොට සංඥා වේදේති නිරෝධයට සමවැදුණාම සහන් හුස්ම ගන්නෙත් නෑ. එතකොට හුස්ම ගන්නෙ නෑ. සංඥා වේදේති නිරෝධයට සමවැදුණු කෙනෙකුට ගිනි දැල්ලුවොත් එහෙම විදිහට පිච්චෙන්නෙත් නෑ. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. යම් කිසි මොනම විදියකින් හරි කෙනෙක් මේ විදි සංඥා වේදිත නිරෝධයට සමවැදුනට සමවැදිලා
සමවැදලා ඉන්න කෙනෙකුට උතුමන් වහන්සේ නමකට සම්පූර්ණයෙන්ම දර ගොඩක් ගහලා සම්පූර්ණයෙන්ම දර සෑයක් විදිහට බැඳලා ගිනි දැල්ලුවොත් එහෙම ඒ විදිහට ඒ උතුමන් වහන්සේගේ ලෝම ගහක්වත් දැල් වෙන්නේ නැහැ. සංඥා වේදිත නිරෝධයේ ස්වභාවයක් ඒකයි. ධර්මතාවයක් ඒකයි. ශක්තියක් ඒක. එතකොට ආන් මේ විදිහට හුස්ම ගන්නෙ නැහැ. උන්වහන්සේ කෙසේ දැනගත්සේක්ද තෙරණුවන් වහන්සේ බුදුන් සමගම ඒ සමාපත්තියට සමවදිමින් යම් තාක් නේව සංඥා නා සංඥායතනයෙන් නැගිටීමක් වේද ඒ තාක් ගොස් දැන් භාග්‍යවතුන් වහන්සේ නිරෝධයට පැමිණියහ. නිරෝධය තුල කාලක්‍රියාවක් නැතයි දැනගත්තේය. එතකොට පින්නුවම් පෑමක් සිද්ධ වුණේ නැහැ. අතකෝ භගවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිතෝ වුට්ඨහිත්වා නේව සංඥා නා සංඥායතනං සමාපජ්ජි තතියජ්ජාන වුට්ඨහිත්වා චතුත්ථ ධානං සමාපජ්ජි. මෙහිදී භාග්‍යතුන් වහන්සේ සූවිසි තන්හි ප්‍රථම ධානයට සමවැදුණු සේක. එතකොට අවස්ථා 24ක්. අවස්ථා 24කදී ප්‍රථම ධානයට සමවැදිලා තියෙනවා. ඊළඟට තුදුස්තන්හි ဒုတိ ය ධානයට සමවැදිලා තියෙන අවස්ථා 14ක්. ඊළඟට එසේම තෘතිය ධානයට 15 තන්හි චතුර්ථ ධානයට සමවැදුණු සේක. එසකොට අවස්ථා 15ක් සඳහන් වෙනවා චතුර්ථ ධානය සම්බන්ධ අවස්ථා. කෙසේද අසුභ 10ෙහි දෙතිස් ආකාරයේහි කසින 8ෙහි මෙත්තා කරුණා මුදිතා ආනාපානයෙහි ඊළඟට පරිච්ඡේද දසකය යන මේවාහි ස්ථාන 24හි ප්‍රථම ධානයට සමවැදුණු සේක. දැන් ඔය මෙතෙන් සඳහන් වෙන්නේ මේ සහන් අපි ගත්තොත් එහෙම සමත භාවනාවට අයිති කර්මස්ථාන 40න් ඒ 40න් සඳහන් වෙනවා ධ්‍යාන උපදවා ගන්න අවස්ථා. ඒතකොට සමහර භාවනාවක් වඩනකොට එක සමත භාවනාවට අයිති එක භාවනාවක් වඩනකොට ධ්‍යාන 4ම වැඩෙනවා. ඒතකොට ධ්‍යාන 4ම වැඩෙන ඒ විදිහට කර්මස්ථානක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෛත්‍රී භාවනාවෙන් වැඩෙන්නේ 3 වෙනි ධ්‍යානෙට විතරයි. 4 වෙනි ධ්‍යානෙට යන්න බෑ මෛත්‍රී භාවනාවෙන්. ඒකයි මේ කියන්නේ. ඉතින් ඒ වගේ අර අවස්ථා 24කදී ප්‍රථම ධ්‍යානෙට සම්බෝධනා කියලා කියනවා. ඊළඟට ද්වත්තිං සාකාරයත් දස අසුභයත් හැර ඉතිරි තුදුස්හි ද්විතීය ධානයටද එහිම තෘතීය ධානයටද සමවැදුණු සේක. කසින 8හි උපේක්ෂා බ්‍රහ්ම විහාරයේහි ආනාපාන පරිච්ඡේදා දසයෙහි අරූප සතරෙහි යන මේ 15 තන්හි චතුර්ථ ධානයට සමවැදුණු සේක. ඒක චතුර්ථ ධානයට සමවදින්න පුළුවන් කර්මස්ථාන ටික තමයි මේ සඳහන් වෙන්නේ. ධාන 4ටම සමවදින්න පුළුවන් කර්මස්ථාන ටික. අර 40. මේ සංක්ෂේප විස්තරයයි. මේක මේ බොහොම කෙටියෙන් තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. නිවන් පුරයට පිවිසෙන්නේ
ධර්මස්වාමීව භාග්‍යවතුන් වහන්සේ සියලු සූවිසි කෙල ලක්ෂයක් සමාපත්තියට පිවිස 24 කෝටි ලක්ෂ වාරයක් සමාපatti සෝයට සමවැදිලා ඊළඟට විදේශයට යන්නකෝ උපමාවක් කියනවා. විදේශයට යන්නකෝ ඥාති ජනයා වැළඳ ගන්නාක් මෙන් ਸਰව සම්පatti සුඛය අනුභව කොටම ප්‍රවිෂ්ඨ විය. නේද? දැන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කාලයකට එහෙම නේද? කාලයකට දැන් එනවද කියලා කියන්න බෑනේ. නේ? ගිහිල්ලා එහෙම මැරුණොත් එහෙම. ඒ නිසා ඉතින් මෙහෙ ඉන්න අය ඔක්කොම දැක බලාගෙන වැළඳගෙන සිප වැළඳගෙන තමයි ඉඳලා තමයි යන්නේ. එහෙමයි. නේද? ආන්නේ වගේ පිරිනිවීමටපත් වෙන උතුමන් වහන්සේලාත් අර ආශ්‍රය කරන්න යෙදුණු කල්යාණ ධර්ම ටික කොහොම ආශ්‍රය කරලා තමයි ඒ විදිහට පිරිනිවීමටපත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් එහෙමයි. තවත් විදිහකට ගත්තොත් එහෙම සහන් දැන් අපි දැන් මේ කර්මස්ථාන 40 විස්තරය ත්‍රිපිටකය පුරාවටම සඳහන් වෙනවා වගේම අභිධර්ම පිටකයේ විශේෂයෙන් සඳහන් වෙනවා. සඳහන් වෙනවා වගේම හරි පිළිවෙලට සඳහන් වෙනවානේ මේ විසුද්ධි මාර්ගය. දැන් ওই විසුද්ධි මාර්ගයේ ප්‍රතික්ෂේප කරන පිරිසකුත් ඉන්නවනේ. එහෙමයි. නේද? මේ කම්මැලියෝ. එහෙමයි. ඒ කියන්නේ මේවා බලන්න පරිශීලනය කරන්න කම්මැලියි. ඒක සැරේම නිවන් දකින්න පුළුවන්. ඒක සැරේම ධ්‍යාන පුදව ගන්න පුළුවන් කියලා. එහෙමයි. ඇති ධ්‍යානයකුත් නැහැ. එහෙමයි. ඒ කියන්නේ පහල කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා මේ ධර්මතාල සියල්ලම තේරුම් ගත්ත අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි මේ පිළිවෙලටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අටුවාව ප්‍රතික්ෂේප කරන කෙනෙක් මේ තොරතුරු දැනගන්නේ කොහොමද? එහෙමයි. නේද? ඒ නිසා හදිසි වෙන්නේ නැතුව බොහොම සුපරික්ෂාකාරව ඊළඟ මධ්‍යස්තව තමයි මේ ගමන පියවරෙන් පියවරට යන්න ඕනේ. නේද? ඒකයි. ඊළඟට චතුර්ථ ධ්‍යාන බුද්ධහිත්වා සමනන්තරා භගවා පරිනිබ්බායි මෙහි ජහන සමාන්තර පච්චවේක්කන සමාන්තර යනුවෙන් සමාන්තර දෙකෙහි චතුර්ථ ධ්‍යානයේ නැගිට භවාංගයට අවතීර්ණ වූවහුට එහිම පිරිනිවීම ධ්‍යාන සමාන්තර නමයි. ධ්‍යාන සමාන්තරය කියලා කියන්නේ එතකොට චතුර්ථ විදියට මෙතෙන් සඳහන් වෙන්නේ චතුර්ථ ධ්‍යානෙ දක්වා. චතුර්ථ ධ්‍යානෙන් නැගී සිට යලි ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කොට භවාංගයට අවතීර්ණ වූවහුට එහිම පිරිනිවීම පච්චවෙක්කන සමාන්තර නමයි. මේ දෙකම සමානන්තරමය කියලා විදිහට සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ධ්‍යානයට සමවැද දැන් අපි කියමු දැන් පිරිනිවීමකට පත්වන අවස්ථා දෙකක් නේ එතකොට. එහෙමයි. ධ්‍යාන උපදවා ගන්නත් පුළුවන්. ඊළඟට ධ්‍යාන උපදවා ගන්නේ නැතුව අපි ගත්තොත් එහෙම උපචාර සමාධිය උපදවගෙන උපචාර සමාධිය පමණක් උපදවගෙන විදර්ශනාවට ගිය අය අර ධ්‍යාන වලට යන්නේ නැහැ. එහෙමයි. ධ්‍යාන වලට යන්නේ නැහැ. ධ්‍යාන වලට යන්න පුළුවන් ධ්‍යාන වලට ගිහිල්ලා නැවත පිරිනිවීමටපත් වෙන අය සහ ධ්‍යානයට නොගොස් අර උපචාර සමාධිය උපදවගෙන විදර්ශනාවට ගොස් මාර්ගඵල උදා කරගෙන නිවනටපත් වෙච්ච උතුමන් වහන්සේලාගේ අවස්ථා දෙකම එතකොට සමාන්තරයි කියලා කියන්නේ මේ. එහෙමයි. සමාන්තරයි. මේ අවස්ථා දෙකම සමාන්තරයි. භාග්‍යවතුන් වහන්සේ ධ්‍යානයට සමවැද ධ්‍යානයෙන් නැගිට ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කොට අව්‍යාකෘත භවාංග චිත්තයෙන් දුක්ඛ සත්‍යයෙන්
පිරිනිවන් පෑසේක. එතකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑ දුක්ඛ සත්‍යයෙන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේලා හෝ පසේ බුදුවරු හෝ ආර්ය ශ්‍රාවකයෝ හෝ අන්තිම වශයෙන් එනම් කුහුබු විශේෂය ගෙන අව්‍යාකෘත භංග චිත්තයෙන්ම දුක්ඛ සත්‍යයෙන් කාලක්‍රියා කරති. ඒතර දුක්ඛ සත්‍යයෙන් තමයි කාලක්‍රියා කරනවා කියලා කියන්නේ. බුහතා සත්වයෝ අපපටි පුද්ගලෝ සමාන පුද්ගලයන් නොමැති බලප්පත්තෝ දසවිධ ඥාන බලයට පැමිණි. අර ගාථාවල අදහස් ටික තමයි මේ ඊළඟට මතක් කරන්නේ. ඊළඟට උප්පාද වය ධම්මිනෝ කියලා වචනයක් කියදුනානේ. උත්පාද විය ඒ කියන්නේ ඉපදීම සහ වැය නැතිවීම කියලා කියන එක. ස්වභාව කොට ඇති තේසං වූපසමෝ ඒ සංස්කාරයන්ගේ සංසිඳීම සුඛෝ සංස්කෘත වූ අසංස්කෘත වූ නිර්වාණයම සුවය කියන අරුතයි. එතකොට ඒ සකස් කර ගැනීමක් නැති අවස්ථාව තමයි සංසිඳුණු අවස්ථාව කියලා කියන්නේ. එතන තමයි නිවන කියලා කියන්නේ. එතන හට ගැනීමක් නැහැ. ඊළඟට තදාසි සහ පරිනිබ්බාන මහා භූමිචාලෝ හෝසි පිරිනිවුමත් සමගම මහා භූචලනයක් විය. මෙසේ පරිනිබ්බාන සූත්‍රයේහි කියන ලද භූචලනය ආරම්භයා කීය. එය ලොඹු දැහ ගන්වන හා භීෂණ වූ එකක් විය. සබ්බාකාර වරූපතේහි සියලු උතුම් කරුණු වලින් සමන්විත වූ භාග්‍යතුන් වහන්සේ පිරිනිවීමට පත් වුණා. ඒ කියන්නේ ඒ භූමිකම්පා වුණාට පස්සේ ආයි කූඹියකටවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට නාහු අස්සාස පස්සාසු ආස්වාසේ ප්‍රස්වාසයක් නොහට ගත්තේය. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ සංවේගය. ඊළඟට අනේජෝ තෘෂ්ණා සංඛ්‍යාත වූ ඒජා නොමැති බැවින් අනේජ වූ සන්තිමාරබ්බ අනුපදිශේෂ නිවන ආරම්භයා තමයි මේක දේශනා කළා තියෙන්නේ. චක්කුමා ඇස් පසකින් යුතු හේයින් චක්කුමා ඇස් ඇත්තේ කියන අදහස යෙදුනා. ඊළඟට පරිනිබ්බුතු ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවීමට පත් වූ සේක. අසල්ලීනේන අනල්ලීලේන නොසැඟවුණු නොහැකිලුණු මනවින් විකසිත වුණු සිතින් යුක්තව. එතකොට බොහෝම ප්‍රබෝධමත් විකසිත වුණු සිතින් යුක්තව තමයි භාගතුන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වුණේ. වේදනං අජ්ජවාසයි වේදනාව ඉවසූසේක. වේදනාව අනුව යමින් ඒ මේ අතට නොපෙරළුණු සුළුසේක. දැන් සාමාන්‍ය කෙනෙක් මරණයට පත් වෙනකොට එහෙට මෙහෙට දඟලනවා. එහෙමයි. නේද? එහෙට මෙහෙට දඟලනවා. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. විමුක්ඛෝ කිසියම් ධර්මයකින් අනාවරණ වූ විමෝක්ෂය සියලු ආකාරයෙන් විදිහට ප්‍රඥාප්තියට පත් පහනක නිවීම සමානයයි දස යුතුය. එතකොට ඒ විදිහට ගත්තොත් එහෙම උපමාවක් විදිහට ගත්තොත් එහෙම හරියට පහනක් නෙවුණා වගේ තමයි පිරිනිවීමට පත් වෙන්නේ. ඒ පිරිනිවීමට පත් වෙන අවස්ථාවේදී එතකොට අපි ගත්තොත් එහෙම පහනක් නිවෙන අවස්ථාවේ ඒ කියන්නේ සුළඟින් හෝ නේද? සුළඟින් හෝ එහෙම නෙවෙයි නිවෙන්නේ පහන නිවෙනකොට. ඒ නිසා තෙල් අවසන් වෙලා තමයි පහන නිවෙන්නේ. ඒක තෙල් අවසන් වෙලා පහන නිවුණා වගේ තමයි පිරිනිවෙන
අවස්ථාව. ඉතින් මේක ඊටාම සංවේදී අවස්ථාවක්. ඒ සංවේදී අවස්ථාව ධර්ම සංවේගයක් බවට පත් කර ගැනීම තමයි බෞද්ධයෙක් හැටියට සිදු කළ යුතු වන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම ගැඹුරු දේශනාවක් මේ උතුම් පරිනිබ්බාන සූත්‍ර දේශනාව. එය සූත්‍ර පෙළට අදාළවත් අටුවා දේශනාවට අදාළවත් ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. මේ බෞද්ධයන් විදිහට බුදු පියාණන් වහන්සේගේ අනුගාමිකයන් විදිහට අපට මහා පාඩම් ගොන්නක් රසක් කියා දෙන සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව. එනිසාම මේ ලැබී තිබෙන කෙටි කාල වේලාව තුල වර්තමානයේ ජීවත් වන අප කොයි විදිහටද අපේ දිවි මගට මේ සූත්‍ර දේශනාව ගලපා ගන්න කියන කාරණාවත් මා විමසන්නට කැමති. ඒ වගේම බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දුන් මාර්ගය අවසානය උතුම් නිවනින්මයි නිමාවටපත් වෙන්නේ. සියලු රසයන් අතර රසවත්ම දේ තමයි නිවන් රසය. සියල්ල පරදවන සැපේ තමයි නිවන් සැපය. ඉතින් මේ සඳහා අපි හිත පිහිටුවා ගන්නට බෞද්ධයන් විදිහට කොයි විදිහටද කටයුතු කරන්නට ඕන වෙන්නේ? නැත්නම් අපි මේ දිව්‍ය තලයක එහෙම නැත්නම් බ්‍රහ්ම තලයක අවශ්‍ය කරන පහසුව සලසා ගන්න තමයි බොහෝ දෙනා අපේක්ෂා කරන්නේ විවිධාකාර පින්කම් වලට සම්බන්ධ වෙලා ඒ වගේම විවිධාකාරයේ කටයුතු වල නියැලිලා. එය වරදක් විදිහට නෙවෙයි අපි දකින්නේ. නමුත් අපි බුදු පියාණන් වහන්සේගේ අනුගාමිකයන් විදිහට අපේ අවසාන චිත්තය පවත්වා ගත යුතු වන්නේ නිවීම කියන ස්ථානයේ නේද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. පින්නතුනි දැන් පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ තමයි මේ වෙලාවේ දේශනා කරන්නේ නේද? එහෙමයි. හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියලා. එහෙමයි. මහණෙනි මම අවසාන වශයෙන් ඔබව ආමන්ත්‍රණය කරනවා. සියලුම සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි අප්‍රමාදීව ඒ විදිහට කුසල් දහම් රැස් කරන්න කියලා. එහෙමයි. එතකොට සාමාන්‍ය කෙනෙක් කරන්නේ පින් රැස් කරගන්න එකනේ. එහෙමයි. දිගින් දිගටම මේ සසර පැවැත්ම රඳා පවතින්නේ පුණ්‍ය ශක්තියත් එක්ක. ඒතර පින කියලා කියන්නේ සුඛස්සේතං අදිවචනං සැපේට කියන වචනයක් තමයි පින කියලා කියන්නේ. එතකොට ඒ පින ගෙවිලා යනවා. ඒ පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ එතකොට සංස්කාර ධර්ම. එහෙමයි. පුණ්‍යාභි සංකාර. නේද? පුණ්‍යාභි සංකාර කියලා දේශනාවේ සඳහන් වෙනවා. යම් කිසි කෙනෙක් පුණ්‍යාභි සංස්කාරය රැස් කරනවා නම් නොදැනගෙන, ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය දන්නේ නැතුව. එහෙමයි. දන්නේ නැතුව රැස් කරනවා නම් ඒක හරියට අර කාමුක පුරුෂයෙක් දිව්‍ය කාන්තාවක් දැකලා ඒ මරු ප්‍රපාතයට බහිනෝ වගේ වැඩක් කියලා කියනවා. බණ පොතේ සඳහන් වෙනවා. එහෙමයි. ඒ වගේම තමයි අර මීපැණි වැකුණු කඩුවක් ලෝනා පුජ්‍යලෙක් වගේ කියලා කියනවා. එතකොට මීපැණි ටික අවසන් වුණාට පස්සේ දිව කැපිලා යනවා. එහෙමයි. නේද? ආන්නේ වගේ මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ලැබීමට ලැබුණු පින දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලබා ගැනීමට ඒ විදිහට අපි රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය කෙලවල වෙලා යනකොට නැවත සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ සතර අපායට වැටෙන්න පුළුවන්කම ලැබෙන නිසා තමයි විශේෂයෙන්ම අපි මේ විදිහට මේ ගමන කෙලවල කර යුතු වන්නේ. දැන් අපි ඇත්තටම මේ අපි ධර්ම දේශනා පවත්වනවා, විවිධ පින්කම් සිද්ධ කරනවා. ඒ පින්කම් සිද්ධ කරලා අපි දැන් කෙනෙක් මිය පරලෝ ගියාමත් දැන් අපි මිය පරලෝ යන්නට කලින් එහෙමයි. අපේ සමීපම කෙනෙක් මිය පරලෝ ගියාම දෙමාපියන් ඥාතීන් හිතවතුන් නේද? එහෙමයි. කවුරු හරි මේ මියාට පස්සේ අපි පින් අනුමෝදන් කරනවානේ. එතකොට මේ පින් අනුමෝදන් කිරීම අන්‍යෝන්‍ය වශයෙන් අපි කොච්චරවත් සිද්ධ කළා ඇති. ඒ කියන්නේ පින් අනුමෝදන් කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. පින් අනුමෝදන් කිරීමේ යථාර්ථය අවබෝධ කරගන්න. එහෙමයි. දැන් සහන් මට කොච්චර පින් අනුමෝදන් කරලා ඇද්ද සංසාරේ? එහෙමයි. මම සහන්ට කොච්චර පින් අනුමෝදන් කරලා ඇද්ද සංසාරේ? එහෙමයි. දැන් ඕකනේ මේ දෙකම දෙවිදිහට සිද්ධ වෙන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම තමයි අපි දැන් ලිස්ට් එකක් හදා ගන්නවා. අපි
මේ ලේඛනයක් අපි හදා ගන්නවා සිහි කර කර නම් ටිකක්. එහෙමයි. දෙමාපියන්ද ඥාතීන්ද ආච්චිලාද සීයලාද නෑද මේ නැන්දලා මාමලාද නේද? එහෙමයි. ඔය විදිහ ලිස්ට් එකක් අපි හදා ගන්නවා පින් අනුමෝදන් කරන්න කියලා. එහෙමයි. අපි සංසාරේම පින් අනුමෝදන් කළ යුතු නම් හැමෝටම. එහෙමයි. නේද? එතකොට අපිට ලිස්ට් එකක් හදා ගන්න පුළුවන්ද? කෙලවරක් තියනවද? නෑ. පින් අනුමෝදන් කරලා කෙලවරක් නෑ ඒ කියන්නේ. එහෙමයි. නේද? එතකොට ඒ විදිහට පත්තිපත්තානුමෝදනා කියලා කියනවනේ. නේද? දස පුණ්‍ය ක්‍රියාවල. එහෙමයි. එතකොට පින් තමන් අනුමෝදන් වීම සහ අනිත් අයට අනුමෝදන් කරවීම. මේකේ කෙලවරක් නැහැනේ. එතන දෙවියෝ ගත්තොත් එහෙම දෙවි දේවතාවුන් වහන්සේලාගේ නම් අපි දන්නේ බොහොම ටිකයිනේ. එහෙමයි. නේද? දැන් මෙතෙන්දි සඳහන් වුණා සහම්පති බ්‍රහ්ම රාජයා ගැන, සක්‍ර දේවේන්ද්‍රයා ගැන. එහෙමයි. නේද? ඒ සතරවරන් දෙවියන් ගැන. ඒ වගේම අපි හදාගෙන ඉන්න දෙවිවරු ඉන්නවනේ. එහෙමයි. දැන් අපි ඉන්දියාව ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් යමක් උදව් කළොත් එහෙම මේ ජීවතුන් අතර ඉන්න කාලේ එයාගේ පිරිලු හදනවා දෙවිවරු කියලා. නේද? ඒ වගේ අර දේව සංකල්පය කියලා කියන එකේ කෙලවරක් නැහැ. එතකොට බලන්නට ඕනේ දෙවියෙක් කියලා කියන පුද්ගලයෙක්ගේ ස්වභාවයට වඩා ඒ දෙවියෙක් වෙන්නට සිද්ධ කරපු දෙවියෙක් වෙන්නට සිද්ධ ඒ පුද්ගලයා තුළ තියෙන දිව්‍යමය ගුණය ගැන. එහෙමයි. නේද? සප්ත පදවත කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ සඳහන් වෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාට ඒ දේවත්වයට පත් වෙන්නට කරව පින්කම්. එහෙමයි. එතකොට පද කියලා කියන්නේ පිළිවෙලනේ. එහෙමයි. පද කියන්නේ පිළිවෙල. එතකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ ආත්මභාවය ලබා ගන්නට මේ සක්දෙවිඳුන්ට සිද්ධ කරගත්ත පින්කම් ටික තමයි එතන සඳහන් වෙන්නේ. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ අපි දෙවිවරුන් ගැන සිහි කරන්න ගියොත් එහෙම කෙලවරක් නැහැ. එහෙමයි. ඒතර දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට සියලුම දෙවිවරු සම්‍යක් දෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද නේද? සියලුම දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම තමයි ඊටම වැදගත් වෙන්නේ. හැබැයි මෙතන අපි කල්පනා කරන්නට ඕනේ තමන් පින් අනුමෝදන් වෙලා තමාගේ හිත සතුට වෙන තැනත් ඥාතීන්ට පින් දීලා ඥාතීන්ට හිත සතුට වෙන තැනත් දෙවියන්ට පින් අනුමෝදන් කළා දෙවියන්ගේ හිත සතුට වෙන තැනත් සදාකාලික සතුටක්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. එහෙමයි. නේද? ඒ නිසා කෙලෙස් මේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම උදේවැය කියලා කියන අවස්ථා දෙකේදී වය ධම්මා සංකාරන්නේ සියලු සංස්කාර බෙදාම වැය වෙනවනේ. ඒ වැය වෙන සුළු ස්වභාවයෙන් යුක්ත නිසා විශේෂයෙන්ම දැන් අපි මේ සාමාන්‍යයෙන් ලාබාල කාලයේ අපි අසුරු කරනකොට ලාබාල කාලයේ අසුරු කරනකොට අපි ගොඩාක් ඒ පුංචි ළමයි එක්ක නේද? යාළුවොත් එක්ක සෙල්ලම් කරලා එහෙම සෙල්ලම් කරලා ඉනවා. ඉතින් ඒ අය ටික කාල තරුණ වයසට එනකොට එයා අයත් හැරෙනවා. එහෙමයි. පාසල් වයසේදී අපි ආශ්‍රය කරපු අය අපි ඒ කාලේ වෙනකොට අපි අත්හැරලා යනවා. ගනුදෙනු කරලා නේද? හිතවත් බවින් ඉඳලා ඒ ඔක්කොම අත්හැරලා යනවා. ඊළඟට තලත් යන වයසට එනකොටත් එහෙමයි. එහෙමයි. ඉතින් සාමාන්‍යයෙන් ඊළඟට අපේ ජීවිතය අවසන් වෙලා ජීවිත ආයු කාලය අවසන් වෙලා මරණයටපත් වෙන්න කිට්ටු වෙනකොට අපේ හිත සමීපතම හිටපු අය අපේ අතින් අපේ මේ අසල්වාසීන් විදියට හරි ඥාතින් හැටියට හිතවතුන් හැටියට හරි අපෙන් ඈත් වෙලා ගිහිල්ලා. එහෙමයි. නේද? එහෙමයි. එතකොට හරියට මේ සොහොන් බිමක තනියෙන් ඉන්නවා වගේනේ. එහෙමයි. නේද? එහෙම සිහි කරගන්න ඕනේ. සොහොන් බිමක තනියෙන් ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙමයි. සොහොන් බිමක තනියෙන් ඉන්නවා වගේ වැඩක්. නේද? එතකොට ආය කවුරුත් නැහැ, කතා බහ කරන්න කවුරුත් නැහැ. එහෙමයි. එහෙම නැහෙනේ. ආන්න ඒ වගේ තමයි මේ අවසාන මොහොත කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ අන්න ඒ විදිහට බලනකොට මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ වෙනසීම කියලා කියන එක සිහියෙන් නුවණින් යුක්තව විදර්ශනා නුවණින් යුක්තව දැකිය යුතු දෙයක්. දැන් తాවකාලිකව එපා වෙන නොඑක් දේවල් සහ එහෙමයි. නේද? එහෙමයි. తాවකාලිකව එපා වෙනවා. මේ ඒ එපා වීම తాවකාලිකව සිද්ධ වෙලා තියෙන්නේ මේ
යථාර්ථය දැකලා නෙවෙයි. එහෙමයි. නේද? එහෙමයි. දමා ගහලා යනකොට නේද? එහෙම ගිහිල්ලා තියෙන්නේ මේ తాවකාලිකව. ඉතින් ඒ නිසා මේ ඇත්තටම අත්හරීම කියලා කියන්නේ විදර්ශනා නුවණින් දැකලා ඒ විදිහට යථාර්ථය දැකලා අත්හැර ගැනීමක්. ඒ නිසා විශේෂයෙන්ම ඒ තැනටපත් වෙන්නට මේ සියලුම ධර්ම කාරණා අපේ ඒක රාශී කරගෙන ධර්මඥානෙ දියුණු පමුණු කරගෙන සමද විදුසුන් භාවනා වඩා බෝධිපාශික ධර්මයන් 37 වඩා වර්ධනය කරගෙන මාර්ගඵල පිළිවෙලටපත් වෙලා මේ ජීවිතේම පරිපූර්ණ වූ පරිනිර්වාණයට පත්වන්න තමයි අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒක ප්‍රාර්ථනාවකට වඩා අදිෂ්ඨානයක් බවට පත් කරගත්තොත් ඒක පිනකට වඩා කුසලයක් බවට පත් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ ශක්තිය වාසනා භාග්‍ය හැම දිනාටම උදා වේවා කියලා අදිෂ්ඨාන කරගනිමු. සාදු සාදු සාදු. නායක ස්වාමීන් වහන්සේ ඉතා අරුත් සම්පන්න වටිනා කියන අවසානයකින් තමයි අද අපේ වැඩසටහන නිමාවටපත් කරන්න අපට ලැබෙන්නේ. අපි ඉපදෙමින් මියමින් ඉපදෙමින් මේ සසර ගමන තුල අනේක ප්‍රමාණයක් ජීවත් වෙන්න ඇති. ඒ වගේම ඇතැම් වෙලාවට දිව්‍ය ආත්මයක් ලැබලා ආයුෂ ක්ෂය වෙලා නැවත මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා වෙන්න පුළුවන්. නැත්නම් සතර අපායට වැටිලා නැවත මනුෂ්‍ය ආත්මයක් ලබනවා වෙන්න පුළුවන්. මේ විදිහට කොපමණ කාලයක් කොපමණ භව ප්‍රමාණයක් දිවි ගෙවන්නද? එනිසා අපට දායාද වුණු ඒ අසහාය ශාස්ත්‍රූවරයාණන් වහන්සේගේ මග යන අනුගාමිකයන් විදිහට බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා වේවා, ඒ වගේම ගිහි ප්‍රජාව වේවා, අප සියලු දෙනාම උත්සාහ ගත යුතු වන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මග යමින් ඒ සියල්ල කෙලවර උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔබට පින්සිත පහළ වේවා, ඒ අරමුණ ඔබේ සිතෙහි පළපදියම් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් අපි අඩුම තරමේ ඒ ස්ථානයට හිත පිහිටුවා ගත්තොත් අපිට සුගතියක් කරා යොමු වෙන්න පුළුවන් අවම වශයෙන්. ඉතින් එනිසා අපි ඒ පිළිබඳව නැවත ආවර්ජනය කරන්න තනිවම ඔබට අවකාශය සලසා ගන්නා හැටියට කාලය ලබා ගන්නා හැටියට මතක් කරමින් අද වැඩසටහන නිමාවට පත් කරන්නට අපට අවසරයි. මේ උතුම් සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තේ පරිනිබ්බාන වගේ පරිනිබ්බාන සූත්‍ර දේශනාව අපට බොහොම සරලව පැහැදිලි කර දුන්නා වූ මේ බෞද්ධ ධර්ම sannivedanaya සිද්ධ කරන මුදුන් මල්කඩ බඳ වූ බෞද්ධ නාලිකාව තව තවත් ඉදිරියට ගෙන යන්නට නායකත්වයේ නියමුවාණන් වහන්සේ විදිහට වර්තමානයේදී කටයුතු කරන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ සිද්ධ කරපු දහම් ඕවදන් ලබා දීලා සිද්ධ කරගත්තු පින් බලයෙන් වගේම ඔබ වහන්සේ සිද්ධ කරන මහා ශාසනික සේවාව සමාජීය මෙහෙවරයන් හේතු කොටගෙන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියා අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටමත් ඒ සම්පූර්ණ නිවීම පිණිසම ඔබේ හිත පිහිටුවා ගන්නට අවශ්‍ය කරන මග විවර වේවා. ඔබ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණ වේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?